තෙරුවන් සරණයි. අපි අවසානයේ කතා කරගෙන ආවේ ගිය පාර දේශනේ මේ මොහොතට අවදි වීම කියන කාරණේ. ඊටාම වැදගත් මේ කතා කරන මේ ගොඩක් අයට මේ ගැන වැටහීමක් නැහැ. ඒ නිසාමයි අපි මේ කතා කළ යුතු වන්නේ. සිතුවිලි වලින් මිදුණු තැන මොහොතට අවදිය කියන කාරණේ. ඔබ දැන් දන්නවා බාහිර සත්‍යයක් නොවන තැන අපිම හිතින් හදාගත්ත දේයි අපි බාහිරට ගැට ගහලා බලන්නේ කියලා. එතකොට අපි හිතින් හදාගත්ත සිතුවිලි ඒ සම්මුති ප්‍රඥප්ති නාමේ බාහිර හතර මහ භූතවලට ගැට ගහලා අල්ල ගැනීම තුලයි උපාදාන කරගන්නවා කියන්නේ. එහෙම වුණොත් තමයි දෙයක් හම්බ වෙන්නේ. ආර තියෙන්නේ පොත. මට පේන්නේ පොත. මේ සාමාන්‍ය පෘථග්ජන භූමියේ ස්වභාවය මිත්‍යා දෘෂ්ටියට කොටු වීම. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බාහිර ඇත්ත කරගෙනම සිටීමමයි. සතා සිව්පව පවා ඉන්නේ එතනයි. සිළුම ආගම් රඳාපවතින්නේ මේ බාහිර දෙයක් තියෙනවා. ඒ දේ පූජා කරලා පින් කරනවා නැත්නම් පව් කරනවා. සුගතියක් තියෙන සුගතියට යනවා නැත්නම් දුගතියට යනවා. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා බාහිර සත්‍යක් නොවන බව. අන්ත දෙකක් පෙන්නනවා බුදුන් වහන්සේ. අජ්ජත් බහිද්දා කියලා. කිසිම ආගමක මෙහිම දර්ශනයක් නැහැ. බුදුන් වහන්සේ පමණමයි බුදුන් වහන්සේමයි ලෝකයට එලි කරන්නේ. අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙකක් පෙන්නලා මජ්ජේ ඥානං කියන තැනින් මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කරනවා. ඒ දැකීමමයි ප්‍රතිපදාව වන්නේ. හේතු තියෙනකොට තියෙන හේතු නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධති පවතින දෙයක් නැති බව බුදුන් වහන්සේ දේශනා කරනවා. සිතින්ම හදාගත්ත ඒ සම්මුති නාමයන් අපිම හදාගත්තා. ඔය බාහිරට ගැට ගැසීම තමයි අවිද්‍යාව, නොදන්නකම, මේ සත්‍ය නොදන්නකමයි. මේ සත්‍ය දකින කෙනාට මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට බාහිර සත්‍යයක් නොවන බව වැටහුණු කෙනෙකුට ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහායි ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. පුහුණුව තියෙන්නේ. ඇත්තටම මේ හටගන්න හැම සිතක්ම ඔහු නිරීක්ෂණය කරනවා. සිහියෙන් නුවණින් දකිනවා. ඒ සඳහා ඔහුට විවේකයක් ඕනි. හිත විසිරෙනකොට හිත පේන්නේ නැති වෙනකොට ඔහුට ඒ දැනුමෙන් පරතෝഘോഷයෙන් අසා දැනගත්ත ඒ දර්ශනේ සත්‍යද කියලා දැකීමේ හැකියාව නැති වෙනවා. ඒ නිසාම ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සීලයක පිළිපදලා චිත්ත විසුද්ධිය ඇති කරගෙන දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධියට එන්නේ. එයයි නිවන් මඟ කටයුතු කරන ආකාරය. ඉතින් සමතේ වටනක අපි කලින් මීට කලිනුත් පැහැදිලි කරා මේ කාරණා. මෙතනදී අපි මේ කතා කරන කාරණා අතිශයින් ගැඹුරු කාරණයක්. ඒක පාටුවට ගන්න පුළුවන් කමක් නැහැ. මොකද දෙයක් තිබ්බොත් තමයි හොඳ නරක අන්ත දෙකක් තියෙන්නේ. පින් කරන්නේ පව් කරන්නේ. එහෙමනම් කර්ම රැස් වෙන්නේ බාහිර දෙයක් තිබීම තියනවා කියලා ගැනීම තුළයි. එතනයි කර්මඵල විපාක සිද්ධවන්නේ. ඊට ඇලෙනවා, ඊට ඒක හොරකම් කරන, වෛර කරන, ඉරිසියා කරන හැම දෙයකම හේතු වන්නේ දෙයක් තියනවා කියලා ගැනීමයි. භවය කියන්නේ. ඒ කියන්නේ භවයක් තියනවා කියන්නේ එතන උපතක් මරණයක් තියෙනවා. දෙයක් හට ගැනීමයි. මේ සිතකයි භවයේ තියෙන්නේ. අපි කතා කරන්නේ මේ එක්ෂණික සිතක උපත මරණ දැකීම.
මේ සම්මුතිය තුළ කතා කරන මේ ඉපදුණු මොහොතේ සිට දි รา පත්තල වයස වෙනකන් ඒ එකම සිතක් තියෙනවා කියන ඒ දෘෂ්ටිය නෙමෙයි. එහෙම දෙයක් ඇත්තටම නෑ. ඔබ පොත දකින හිත නෙමේ, බිත්තිය දකින්නේ, බිත්තිය දකින හිත නෙමේ, මල දකින්නේ, මල දකින හිත නෙමේ, පුටුව දකින්නේ, පුටුව දකින හිත නෙමේ, බිම දකින්නේ. ඔබ මේ පැත්ත බලනකොට ඔබ දකින දර්ශනය නෙමේ, ඔබ අනිත් පැත්ත බලනකොට පේන්නේ. ඔබ මේ මොහොතේ ඉන්න දර්ශන මේ තව මොහොතකින් ඔබට සකස් වෙන්නේ. වර්ණේ මේ මෙතන අපි චක්කු විඤ්ඤාණය අපි උපමා කරන්නේ ගොඩක් වෙලාවට මේ දර්ශනය මේ වර්ණේ පේන එක කියලා. නමුත් බුදුන් වහන්සේ ඒ විදිහටම තමයි පෙන්නන්නේ ඊට පස්සේ අනිත් ආයතන වලටත් ගලපලා බලනවා. සෝත විඤ්ඤාණයට, ගාහන විඤ්ඤාණය, ජීව විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය මේ ප්‍රසාද මේ ద్వාර සිත හට ගන්න සිත් වෙන ඒ ద్వාර දොරටු හයක් බුදුන් වහන්සේ සලායතන කියලා කියන්නේ. ඒතර මේ මොහොතේ හට ගන්න සිත ශබ්දයක්ද ඒක සෝත විඤ්ඤාණ සිතක්. ඒ කතාවත් මේකමයි. එකම මේ සිතේ සත්‍යයක් ඔබ සිත මායාවක් කියන එක දකින්නවා. සිතේ සත්‍ය දකින්නවා කියන්නේ ඒකයි. මේ කාරණාව ඊටම වැදගත්. අපි අර කනවැල අල්ලගෙන යන අන්ධයින් වගේ මේ සත්‍ය නොදන්න තාක් අපි තියෙන ලෝකෙක ඉපදිලා ලෝකෙ තියෙද්දි මම මැරලා යනවා කියලා ඒ මර බියක් එන්නේ නිසායි. මේ සත්‍ය අවබෝධයක් නැතිකමට අන්තිම මරණ මොහොතේ ඔබ වයසට ගිහිල්ලා කරන්න පුළුවන් දෙයක් ඔබට නැහැ. ඔබට එදාටත් කරන්න සිද්ධ වෙන්නේ ඇත්තටම මෙතන පටන් ගන්න. මේ සිතේ ඇත්ත දකින්න පටන් ගන්න. එතක ඔබ මායාවට රැවටිලා ඉන්නේ. ඒක හොඳම කාලේ තමයි ඔබගේ මේ මොහොතේ ඔබට මේ ධර්මයේ ඇසෙන මොහොතේම ඔබ සත්‍ය දකින්න එක. ඇත්තටම මේ දැන් අපි කතා කරපු පරයය දිහා අපි බැලුවොත් ඔබටම මේ කාරණා හොඳින් දකින්න ලැබෙනවා. අපි කිව්වා මේ සතිය ගැන කතා කරනකොට ගිය පාර පැහැදිලි කරා මේ සමතේ වේදේ තුලක් තියෙනවා, ප්‍රාණායාම තුලක් තියෙනවා. ඒ තුල කෙනෙක් ඉන්නවා, බාහිර ඇත්ත වෙලා තියෙනවා. ඒක නිසා ඒ සමතේ තුල ඒ කෙනෙක් තමයි කෙනෙක් නැති වෙන තැන නෙමෙයි විහරණයට යන්නේ නැහැ. කෙනා තමයි ශුන්‍යතාවයට පත් වෙන්නේ මේ මම ඉන්නවා මගේ හිත ශුන්‍ය වෙලා කියන කෙනා නැති වෙන තැනකට යන්නේ නැහැ. නමුත් බුද්ධ ධර්මයේ තුල පෙන්වන කාරණා අතිශයින් ගැඹුරුයි. එතන පුජ්‍යලේක හම්බ වෙන්නේ නැහැ. කෙනාම සම්පූර්ණයෙන්ම ඒ කෙනා නැතිවීම තුලම උපදින ඒ ශුන්‍යතාවයක් තමයි එතනදී ගන්න. විහරණයේ තුල හම්බ වෙන ශුන්‍යතාවය. ඒ දෙක අතර පරස්පරය දෙක අතර වෙනසක් තියෙනවා. ඒක හොඳින් දකින්න ඕනි කාරණයක්. එතකොට මේ සියලු සිතුවිලි සමතේ වෙන තැන මේ බාහිර මේ සිතට එන අරමුණු දැන් ශබ්දයක් ඔබට එනවා. දැන් කුරුල්ලෙක් කෑ ගහනවා. දැන් ලේනෙක් කෑ ගහනවා. දැන් මේ ලේනෙක් කියන්නේ කවුද? කුරුල්ලෙක් කියන්නේ කවුද? අපිමයි. දැන් බාහිර මේ ඒ ලේනා කියනද මම ලේනෙක් කියලා. කුරුල්ලා කියනද මම කුරුල්ලෙක් කියලා. නෑ. ඒකෝට අපේ හිතේ තමයි මේ ලේනෙක් කෑ ගහන්නේ. මේ කුරුල්ලෙක් කෑ ගහන. එතකොට මෙන්න මේ ඇත්තටම මේ අපි විසින්ම හදාගත්ත නමක් තමයි අපි මේ අන්තිමටම අපිට වටිනාකමක් තියෙනවා. අපි සතෙක් ගැන කිව්වත් ඒ සතා නොවටිනා සතෙක් වටිනා සතෙක් ගහක් ගැන කිව්වත් නොවටිනාකමක් වටිනාකමක් මේ හැම දෙයකටම අගයක් ඇලීමක් ගැටීමක් තියෙනවා. ඒ දෙයක් නම් එතන ඒකයි මෙතන තණ්හාවක් තියෙන්නේ. ආසාවක් තියෙනවා. සුඛ දුක්ඛ බුදුන් වහන්සේ පෙන්නනවා මේ දෙකම දුකක් කියන එක. හටගන්නේ දෙයක්ද එතන දුකමයි හටගන්නේ කියලා. මොකද ඒක පවතින්නේ මේ කතාව තුළ ඔබට දැනේ මේ කිසිවක්ම පවතින නැති ස්වභාවයකයි තියෙන්නේ. අනිත්‍ය ස්වභාවය. ඒක භෞතිකව ගත්තත් අධ්‍යාත්මිකව ගත්තත් ඒ පවතින දෙයක් හම්බ වෙන්නේ නැහැ. ක්ෂණයක් පාසා විපරිණාම වෙනවා. සිත පවතින දෙයක් නෙමෙයි. සිත කියලා දෙයක් ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. ඒක නුවණින් දකින්න ඕනේ. අපි එතනට ටිකෙන් ටික ලඟ වෙන්න යන්නේ. අපි කතා කරන්නේ ඒ ගැන. සිතුවිලි අපි ධර්මයේ තුල සඳහන් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අතිනිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කිය. සබ්බේ සංඛාරා අනිච්ච සියලු සිතුවිලි අනිත්‍ය යදා පඤ්ඤාය පස්සති.
ඒ යථාභූත ඥාණයෙන් දකින්න කෙනා අත්ති නිබ්බාන්ති දුක්ඛේ අන්නේ කෙනයි දුකෙන් මිදෙන කෙනා. ඒ සමග්ග විසුද්ධිය එකම මගයයි විසුද්ධියට නිවනට සත්‍ය දකින්න. ඒ සත්‍ය ඥානය ඇති කරගන්න එකම මග එයයි කියලා බුදුන් වහන්සේ පෙන්නනවා. නිවනට ඇති එකම මගයයි කියන්නේ. එතකොට සබ්බේ සංඛාරා අනිච්ච කියන තැන මේක මේ සිත සත්‍ය දකින විට ඇත්තම හිත නැති වෙලා නෙමෙයි ඒ සිතේ හරය නැතිවීමයි සිද්ධ වෙන්නේ. ඒ සිතේ හරය නැතිවීමයි සිද්ධ වෙන්නේ. එනේන සිත ඡය ධර්මයක්. ඒ කියන්නේ ඡය ධම්ම වාය ධම්ම අනිත් ධම්ම මේ විදිහට බුදුන් වහන්සේ මේ කාරණා මනාකොට පෙන්වනවා ධර්මයේ තුළ. නෝනින්ම දකින්න ඕන කාරණා. අර මේ සිතේම තමයි මේ ස්වභාවය දකින්න තමයි අනත්තතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ මේ කතා කරන්නේ මේ අනිත්‍ය දකින ආකාරය ගැන. ඒ පෙරදහම තුළ ඔබට මේ කාරණා දකින්න ලැබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා පෙන්වන කාරණාවලදී අනිච්ච සූත්‍රවල මේ කාරණා පෙන්වනවා. එකක්වත් මේ අපිට මේ මොහොතේන අරමුණවත් පවතින්නේ නැහැ. ෂය ධම්ම, වාය ධම්ම, කාය ධම්ම, අනත්ත ධම්ම මේ එකක්වත් ස්ථිර කියන හැඟීමක් පෙන්වන්නේ නැහැ බුදුන් වහන්සේ. ඉතින් සිත කට ගන්නකොට මේ උද්‍යව ඥාන, වාය ඥාන, උද්‍යව ඥාන මේ සිතේ සත්‍ය දකින්න තැන කතා කරන ගැඹුරු කාරණා. ඒ ඥාන අවදි වෙන තැන ඥාන අවදි වෙන එක සිතකම තමයි මේ ඥාන ඔබට මේ සිත මිදුණු තැන ඒ සිත විඥානය තුලයි ඔබ ඉන්නේ ඒ තාක් ඔබ ඉන්නේ අන්තයක. ඒ සිත ඇත්ත වෙලා ඒ ආයතන වලට කොටුණු සිත. නමුත් එතනින් මිදුණු සිත තමයි විඥානයේ මේ සිතුවිලි වලින් මිදුණු තැන විඥානය කියන්නේ. විඥානයේ මිදුණු තැන කියන්නේ. ඒකයි අනිදර්ශන විඥානය කියන්නේ. අපි දිගින් දිගට මේ කාරණා කතා කරපුවා. ඉතින් එතනින් තමයි අපි මේ ප්‍රවේශයේ ඉන්නේ. මේ කියන මේ අපි කතා කරන්නේ මේ ශුන්‍යතාවය තුළ එහෙම නැත්නම් මොහතට අවදී කියන තැන. නමුත් මේ ශුන්‍යතාවය කියන්නේ සම්මුතිය තුළ තියෙන දේ නෙමෙයි බව පෙන්වන්නයි ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. ඔබට මේ තියෙන දේවල් ඒ විදිහටම පේනවා. නමුත් සිත තුළ ඒව හරේ නැති වෙනවා. ශුන්‍ය වෙලා යනවා. ඒ තුළ තමයි මොහතට අවදී කියන එක ඔබට හම්බ වෙන්නේ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චය අදාපඤ්ඤාය අතිනිබ්බති දුක්ඛය කියන මේ දුකෙන් මිදෙන තැන තියෙන්නේ මෙතනයි. ඉතින් මේ සබ්බ සංඛාර සියලු සිතුයි අනිච්චය කියලා දකින තැන. අනිමිත්ත ශුන්‍යත අප්‍රණිත චේතෝ විමුක්තියට යන තැනයි අපි පෙන්වන්නේ හැම මොහොතෙදිම. එතන සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ කෙනෙක් කාමරාග පටික ඒ කාමරාග පටික උද්දච්ච විචිකිච්ඡා තියෙන මිද්දද මේ පංච නීවරණ තියෙන කෙනෙක්ට මේ ඒව යටපත් නොවුණු කෙනෙකුට පංච නීවරණ යටපත් නොවුණු කෙනෙකුට තුල හටගන ඒ දැන් මේ සතිය සමාධිය මේ ලෞකික භූමිය තුළ පංච නීවරණ යටපත් කරගෙන ඒ ලැබෙන සමාධිය ලෞකික සමාධියක් තියෙනවා. ඔබ වේදේ තුලත් දකිනවා. එතනත් සිත එක අරමුණක තියාගෙන හුස්ම ඒකාග්‍ර කරගෙන ඉනකොට ඒ හුස්ම නොදැනෙන තැනට එනකොට එතනත් අපි කරන විමෝචන චිත්තං කියන තැන එතනදී අපි පෙන්වුවා මීට කලින් මේ තර ලෞකික ධ්‍යාන පැත්තට යනවා. එතකොට එතන තමයි පංච නීවරණ යටපත් කරගෙන එතන හිත ඒ පාවෙන අවස්ථාවක් එකම තැනක එකම කමටහනක හිත තබා ගැනීම තුළ සමතේ වැඩිම තුළ ඒ වේදේ තුළ පෙන්වන කාරණාව එතන මම නැති වෙන්නේ කෙනා පුජ්‍යලයාගේ මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයෙන් මිදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකයේ තුලමයි ශුන්‍ය වෙන්නේ. ඒක බුදුදහම තුල පෙන්වන කාරණාව නෙමෙයි. එතන උපදින සමාධිය අවබෝධන එතන ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, ත්‍රිතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා ඒ විතක්ක ਵਿਚාර ප්‍රීසුක ඒකාග්‍රතාව කියලා මේ හිතට එන අරමුණු ඒ විතක්ක කියලා පෙන්වන ඒ අරමුණු සංසිඳන ඒවත් එක්කලා එන ඒ
සුකුම අවස්ථා ටික පේනවා. ඒ සංඥාව එකම සංඥාව තියාගන්න එක්තර විසිරෙන්නේ නැතුව තියාගන්න එක තුළ. නමුත් එතන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒ විතක්ක ਵਿਚාරක සිතුවිලි වල එන ස්වභාවය මිදීම තුළ ඉතින් එතන තුළ තවත් ප්‍රීතිය උපදින එක ඒ අන්තරම සිතුවිලිනේ එතන සිතුවිලි වලට අර සිතුවිලි වල මිදීම කියලා කතා කරනවා ඔබ දැන් මෙතන නුවණින් දකින්න සිතුවිලි වල මිදීම කියලා කතා කරාට එතන කෙනා ඉන්නවා හොඳට බලන්න ඒ කෙනා තමයි ඒ කෙනා නැති වෙන තැනක් නෙමෙයි එතන තියෙන්නේ ඒ කෙනාම ශුන්‍ය වෙලා කෙනා ශුන්‍ය වෙන කෙනා ශුන්‍යත්වයේ අත්විඳින එකක් කෙනා ශුන්‍යත්වයේ අත්විඳින එකක් කෙනා ඉන්න එකක් ඒ දෘෂ්ටියෙන් මිදිලා නැහැ ඒකයි අර එතන සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ කියන්නේ ඒක එතන තදංග ප්‍රහාණයක් අර ටෙනිස් බෝලයක් වතුරේ ඔබා තියනවා වගේ කොයි මොහොතේ අනුශේෂ මතු ගමන් රාගදේශ මොහ ඇවිස්සෙනවා කියලා කියන්නේ ඉතින් ඒක මේ කාමානුසය, භවානුසය, ditthyaනුසය, අවිජ්ජානුසය ඒ කියන්නේ මේ භවආශ්‍රානුසය මේ අනුසය ධර්ම මේ ක්ලේශ ධර්මات එක්කලා ඒ හට ගන්න දැන් මේ තියෙනවා කියන හැඟීම භවය කියලා තියෙනවා කියන එක. එතකොට කාමරාගානුසය, ඒ භවරාගානුසය, ඒක දිට්ටි එතකොට අවිද්‍යාව මෙන්න මේ ධර්ම තියෙනවා. ඒ අකුසල ධර්ම තියෙනවා. ඒව මිදිලා නැහැ. එතකොට එතන නිවන් මඟකුත් නැහැ. එතන සමාධිය එතන උපදින සමාධිය ලෞකිකයි. පිරිහෙනවා. පවතින්නේ නැහැ. එතකොට මේ ඒ තුල යන ඒ අරූපය තුලත් පෙන්වන්නේ කෙනාගේ මිදිලා නෙමෙයි. ඒ අරූප ධානවල ඔබ පොට්ටපස් සූත්‍ර වල එහෙම තියෙනවා පෙන්වන්නේ කෙනාගේ මිදුණු නැති වේදේ තුල පෙන්වන තන පොට්ටපාද හිර වෙලා ඉන්නේ. කෙනා ඉන්නවා. එතනත් හොයන්නේ කෙනාමයි. කෙනා තමයි ශුන්‍ය වෙන්නේ. නමුත් ඒ වේදේ තුල පෙන්වන ශුන්‍යතාවයේ මේ ශාසනයට අදාළ බුදුන් වහන්සේ ඒ පෙන්වන නිවන් මඟ නෙමෙයි. එතන ගොඩක් අය පැටලිලා ඉන්න තරක්. අපි මේක ඒ ලෞකික සමාධිය ගැන එතකොට මේ එතන සවිතක්ක සවිචාර සමාධියක් නෙමෙයි හම්බ වෙන්නේ. විතක්ක ਵਿਚාර සමාධියක්. එතන විතක්ක ਵਿਚාර සංසිඳීම තුළයි සමාධිය උපදින්නේ. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්නේ එතන නිමිතිගත සමාධියක් තියෙන්නේ. ඒ වේදේ තුළ පෙන්වන සමාධිය තුළ. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒක නෙමෙයි. බුදුන් වහන්සේ කියන්නේ සවිතක්ක සවිචාර සමාධියක්. මේ සිතේ සත්‍ය දැකලා මිදෙන තැන. එතන සවිතක්කන් සවිචාරං කියලායි පෙන්වන්නේ. ඒ කියන්නේ සිතට පෙන්වන්න ඕනි. සිත එන සත්‍ය දකින්න ඕනි. ඒ මිදීමක් සිද්ධ වෙන්නේ. ඒ මිදීම තුළ කෙනාම නැති වෙනවා. කෙනාගේම මිදීමක් සිද්ධ වෙනවා. ඒකයි අනිමිත්ත සමාධියක් වෙන. නිමිත්තක් තිබ්බොත් තමයි කෙනෙක් ඉන්නවා කියලා ගන්නෙ. ඒ නිමිත්තමයි කෙනා කියන්නේ. නමුත් අනිමිත්ත සමාධියේ කෙනා නැති වෙලා, දෙයක් නැති වෙලා, නිමිති නැති වෙලා අර පොත හමු වෙන්නේ. පොත හමු වුණොත් ඒක නිමිතිගත සමාධියක් වෙනවා. දැන් පොත හමු වෙන්නේ නැති සමාධියක් එනේන සිතේ සත්‍ය දකින්නකොට උපදිනවා. ඒකයි අනිමිත්ත සමාධිය කියන්නේ. එතන මේ කෙටියෙන් කියනවා නම් එතන අර පුජ්‍යල භාවයේ පවතින සමාධියටපත් වුණු ඒ පුජ්‍යල භාවයේ තුල ඒ අර වේදයේ තුල පෙන්වන ඒ පෘථග්ජන භූමිය තුලම පෙන්වන සමාධිය ලෞකික සමාධිය එතන අපි පැහැදිලි කරන්න ඕනකම තිබුණා. අපි හඳුනා ගන්න ඕනේ ශුන්‍යතාවයේ ආර්ය භූමිය තුල අපි පෙනෙන ශුන්‍යතාවය නෙමෙයි. ආර්ය භූමිය කියන්නේ පුජ්‍යලයා මිදෙන තැන හමුවන්නේ ආර්ය කියන්නේ පුජ්‍යලයාගේ මිදීම. ඉතින් ආර්යයන් කියන්නේ පුජ්‍යලෙක් නෙමෙයි. පුජ්‍යලත් භාවයේ මිදුණු ස්වභාවය තුලයි ආර්ය ස්වභාවයටපත් වෙනවා කියන්නේ. එතකොට මේ පුදුන් පෘථග්ජන කෙනෙකු පුජ්‍යල භාවයෙන් මිදුණු නැති ඒ වේදේ තුළ එහෙමනම් ඒ පෙනෙන කාරණාව එතන හිත ශුන්‍ය කිරීමක් හිත ශුන්‍ය කෙනෙක් ඉන්නවා එතන අපි පැහැදිලි කරේ කාරණා එතන තියෙන එතකොට ශුන්‍යතාවය කිව්වට ඒ තියෙන සිතුවිල්ලක්මයි
ඒ ශුන්‍යතාවය කියන එක එතන සිතුවිල්ලක් විදිහටයි උපදින්නේ. එතකොටත් ඒක කෙනා ඉන්නවා එතන. නමුත් ආර්ය භූමියට ප්‍රවේශ වූ කෙනාගේ ශුන්‍යතාවයේ සිතුවිල්ලක් නොවේ. සිතුවිලි වලින් මිදුණු තැනයි ඒ ආර්ය භූමියටපත් වීමේ ශුන්‍යතාවයේ උපදින්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි මේ කාරණාව මේ දෙක හොඳින් දකින්න ඕනේ. ඒ අවස්ථා දෙකක් බව බුදුන් වහන්සේ ඉද බික්කවේ බික්කු කියලා කියන්නේ මේ ශාසනය කියලා කියන්නේ ඔනෝය ආර්ය ශ්‍රාවකයාටයි. ඒ කියන්නේ පුජ්‍යල භාවයෙන්ම මිදීම තුළ ඇති වෙන ඒ ස්වභාවයටයි. ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ පෙන්වන මේ ශාසනයට අදාළ වන්නේ එවිටයි. මේ කාරණේ ඊටම වැදගත්. මේ ඉද බික්කවේ බික්කු කියන කාරණේ බොහෝ අයට ගලප ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසාම වේදේ තුල ඒ කරන භාවනාව බුද්ධ භාවනාවක් විදියට හිතනවා. ඒක බෞද්ධ භාවනාව නෙවෙයි. හොඳින් දකින්න. ඒක අනිමිත්ත සමාධියක් නෙමෙයි. ඒක ඊටම වැදගත්. දැන් මෙන්න මේ සිත මිදීම තුළ කෙනා නැතිවීම තුළ තමයි මොහතට අවදි වීම කියන කාරණාව ඒක පටුවට ගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඊටාම ගැඹුරු කාරණාවක් බව ඒකට වැටෙනවා. ඒතකොට සිතුවිලි නැති වෙලත් නෙමෙයි මෙතන සිතේ හරය නැතිවීම කියන කාරණාත් ඊටාම ගැඹුරුයි. මොකද ඔබට මේ පේන අරමුණට දැන් ඔබ ප්‍රායෝගිකව මේක ඔබ මේක පුහුණු වෙන්න ඕනි. මේ සිත දකින්න ඕනි. ඒතර සමතය ඕනි. මේවා අනිවාර්යෙන් අපි අමතිස්සම කියනවා. මේ සම්මත විපස්සනා යුගන්ධන් ගමනක් මේ නිවන් මඟ. ඇත්තටම සිත මිදෙනවා. ඇත්තටම නිවන් දකිනවා. ඇත්තටම ඔබ අතින් ඉරිසියා කරන්න, වෛර කරන්න, ද්වේෂ කරන්න බාහිර කෙනෙක් හම් වෙන්නේ නැහැ. සියල්ලම ඔබේම සිත බව ඔබ දකිනවා. ඉතින් ඊටාම දියුණු තැනක් මේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන තැනමයි. මෙතනින් තමයි ආරෂ්ඨාංග මාර්ගය හමුවන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨිය තමයි ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අංගේ. එතකොට ඔබට පේනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියනකොට මේ සේරම සම්මා කියලා කියන්නේ ඇයි? අන්න ඔබ දකින්න මේ පුජ්‍යල භාවයේ මිදුණු තනයි ඒ ආර්ය සම්මා දිට්ඨියටපත් වීමයි. ආර්ය සම්මා දිට්ඨිය දකින්න ඕනි. සම්මා දිට්ඨිය කියන්නේ ආර්යයන් වහන්සේලාට උපදින ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණු ස්වභාවය තුළ මේ කතා කරන වචන, ජීවන රටාව, ඒ කරන කම්මන්ත, ඒ කල්පනා, සංකල්පනා, සංකප්ප, එතකොට මේ සමවාය මේ කරන වායාම අන් නිවන් මඟ මේක සිතින් මිදීම සත්‍ය දැකලා ඔහු ඇත්තටම සසර දුකෙන් මිදෙනවා කියන්නේ සිත් පරම්පරාව දකිමින් සියල්ලෙන් මිදෙනවා. මේ අත්ත දකිනවා. සත්‍ය දකිනවා. යථාර්ථය දකිනවා. අනේ සම්මා වායම ඒ දකින්න කෙනාමයි වායම් කරන්නේ. ඒ සිත එනේන සිත දකින්න වායම් කරනවා. සම්මා සතිය අනේ කෙනාටයි උපදින්නේ. ඒ සිත සත්‍ය දකින්න සතිය. අනේ කෙනා සම්මා සමාධිය ඒ හැම සිතකින්ම මිදුණු සමාධියක් කොට උපදින්නේ. එයි සම්මා සමාධිය වෙන්නේ. ඉතින් මේ ආරෂ්ඨාංග මාර්ගයමයි මේ ප්‍රතිපදාව තුළ ඔබට හමුවන්නේ. සිත දකින්න තන ප්‍රතිපදාව සතර අතිපට්ඨානය තුළ. එතකොට මේ විනීය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සාන කියන ආරෂ්ඨාංග මාර්ගයමයි. එතකොට ඒකම තමයි සත්‍ය බොජ්ජංග, සත්‍විස් බෝධිපාශික ධර්ම, එතකොට පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, එතකොට මෙතන සතර සම්මා ප්‍රධාන වීරියෙන් කටයුතු කරන්නේ. ඉතින් මේවා සේරම එකමයි. එකම කතාවක්මයි. අපිට අවසානයේ හම්බෙලා තියෙන නිසා දැන් අපි දැන් චතුරාර්ය සත්‍ය ගත්තත් මේ කතාවමයි. ඒ කතාවම තමයි මේ සේරගෙම පැහැදිලි වෙන්නේ. එකම දෙයයි. චතුරාර්ය සත්‍ය ගත්තත් ඔබ දන්නවා දුක කියන දෙයක්, බාහිර සමුදය කියන දෙයක් තියෙනවා කියලා ගැනීම තුළ ඒ තුල අටගන්නේ දුකයි. ඒතොර ඒක සත්‍ය දකිනවා කියන්නේ ප්‍රතිපදාව. ඒක තුළ එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒ තුළ ඔබට ඇති වෙන්නේ නිරෝධයයි. අන්න දුකින් මිදීම. ඉතින් මේ නිවන් මඟ හොඳින් දකින්න ඕනේ. අද අපි වේදේ තුල දකින ඒ ශුන්‍යතාවය ගැන පැහැදිලිවම ඔබ හඳුනා ගන්න ඕනේ. මේ ශාසනයේ පැහැදිලි කරන ශුන්‍යතාවය නොවන බව ඒක දකින්න ඕනි. දැන් බොහෝ අය මුල් අවස්ථාවවලදී රැවටිලා කටයුතු කරන්නේ.
ඊට පස්සේ ඒවා ඔවුන්ට ඊට පස්සේ දෘෂ්ටිගත වෙලා ඒවා ඔවුන් වැරදි බවවත් ඔවුන් ඒවා වටහා ගන්නේ නැහැ. අවසානයේ ඔවුන්ට නිවන් මඟක් නැති වෙනවා. ඉතින් එහෙම ඉසාම අවසනාවන්තයි සිද්ධිය. දැන් මේක දකින්න ඕනි. මේකට විශාල අතර මේකයි කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දය මේ ශාසනය පවතින කියන්නේ. මොකද මේ කල්යාණ මිත්‍රයා කියන්නේ මේ අවබෝධය ඇති කෙනා, දර්ශනයටපත් වුණු කෙනා. දර්ශනයටපත් වීමයි මෙහි සිද්ධවන්නේ. ඇත්තටම දැන් එතකොට ඔබ දකිනවා මේ සත්‍ය. එහි නිවන් මාර්ගක් නැති බව දකිනවා. මේ හුස්ම දිහා බලන් හිටියට එතන සතිය වැඩුවට එතකොට එතන සමාධිය ඉපදුනාට එතන නිවන් මාර්ගක් නැති බව දකිනවා. මිදීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ තුළ එතකොට මේ වේදේ පෙන්නන ඒ කාරණා තුට්ටක් ඔබ නුවණින් දැක්කොත් ඔවුන් තවත් ඵලයක් ලබනවා. ඵලයකටපත් වෙනවා කියලා කියන්නේ. ඔවුන් ධ්‍යානෙටපත් වෙනවා, ප්‍රථම ධ්‍යානටපත් වෙනවා. ඒ අර අප කතා කරන ශුන්‍යතාවයේ එතකොට එතන නෙමෙයි තියෙන්නේ. ඒ ශුන්‍යතාවය තුළ ඵලයකටපත් වීමක් නෙමෙයි තියෙන්නේ. ඒ ශුන්‍යතාවය තුළ කෙනා නැතිවීමක් තියෙන්නේ. කෙනා අහිමි වීමක් තියෙන්නේ. ඒකට ඒක ඊට ආත්පසින්ම වෙනස් කාරණාවක්. මේ කාරණා තවත් හොඳින් දකින්න ලැබෙනවා ඔබට මේ චුල්ල ශුන්‍යත සූත්‍රයේ, මහා ශුන්‍යත සූත්‍රයේ ඒ ශුන්‍යත සූත්‍ර පරිශීලනය කරත් ඔබට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මනාකොට මේ ඉද බික්කවේ බික්කු මේ ශාසනයට අදාළ නිවන් මඟට හමු වන මේ මොහොතට අවදි වීම කියන තැන ශුන්‍යතාවය කියන්නේ. බුදුන් වහන්සේ අර පොට්ටපාද සූත්‍රයේ තුල පොට්ටපාද පරිබ්‍රාජකාවට කරන මේ පැහැදිලි කිරීමත් හොඳින් බැලුවොත් එතනදිත් බුදුන් වහන්සේ පැහැදිලි කරන පොට්ටපාද කොහොමත් ඉන්නේ රැවටිලා බාහිර අල්ලගෙන වේදයේ තුලට සිර වෙලා. මේ ශාසනය තුල සංඥා වේදේති නිරෝධ සමාපත්තියක් ගැන කතා කරන්නේ. සිතුවිලි මානසිකාර වලින් සිත මුදවාගෙන වාසය කරන අනේ විහරණය තුළ ශුන්‍යතාවයට ශුන්‍යත විහරණය ගැන කතා කරන්නේ. ඒ තුලයි ඒ සිතින් මිදුණු තැන ඒ විහරණයටපත් වීම තුලයි එහෙම අරහත් සමාධිය එහෙම නැත්නම් අනිමිත්ත සමාධිය සියල්ලෙන් මිදුණු තැන උපදින සමාධියයි. එයයි අපි මේ ඉදබික්කවේ බික්කු කියලා මේ ශාසනය තුළ අපට හමු වන සමාධිය. බුදුන් වහන්සේ ශුන්‍යත චේතෝ විමුක්තියට ශුන්‍යත විහරණය තුළ වැඩ සිටින බවත් ශුන්‍ය සමාපත්තිය තුළ වැඩ සිටින බවත් ධර්මයේ තුළ බොහෝ අවස්ථාවලදී අපිට දක්න ලැබෙනවා. සමාපත්තිය කියන්නේ එකම ඒ ස්වභාවයටපත් වෙලා ඉන්නවා කියන එක. සමාපත්තිය කියන්නේ එක වචනයක් මේ විග්‍රහ කරන්නේ වචන ලෞකික වචන. නමුත් වචන හැම එකම ලෞකිකයි. ඒ භාෂාව ලෞකිකයි. නමුත් මෙහි පැහැදිලි කිරීම ඉතාම වැදගත්. අපිට ඒක ඉදිරිපත් කරන්න වෙන්නේ මේ භාෂාවෙන්මයි. ගොඩක් වෙලාවට අපි කතා කරන භාෂා බුදුන් වහන්සේ ආයම්මයන් කියලා කියනවා වගේ අපිත් කතා කරන භාෂාව තුළ කෙනෙක් ඉන්නෝ වගේ දැනෙන්නේ කියනකොටම ඒ කෙනා ඉන්න කෙනා ශුන්‍යතාවයටපත් වෙලා තියෙන. එයා කියන යට එයා තාම ඒ භාෂාවෙන් ඒක මනින්න එපා. සමහරට ඒ කෙනා උත්සාහ කරනවා ඒක පැහැදිලි කරන්න. ඒ වචන පාවිච්චි කරන්න ගියාම කෙනෙක් ඉන්නෝ වගේ දැනෙනවා. එතකොට අහන් ඉන්න කෙනා හිතනවා මෙයාට තාම මේක අවබෝධ වෙලා නැහැ. මෙයා මේ කෙනා ඉන්නවා කියලා. ඒ අහන් ඉන්න කෙනාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නොමගෑමක්. ඒ කියන්නේ ඒක අවබෝධය තුළපත් වුණු කෙනෙකුට ඉදිරිපත් කරන්න ගියාම අසරණ වෙනවා. මේ කෙනා නැතුව මේ අදහස් වචන වලට ගන්න ඕනි. ඉදිරිපත් කරන්න ඕනි. ඒතර කෙනා කියලා කියවිච්ච ගමම කෙනෙක් ඉන්නවා කියන හැඟීම එනවා. නමුත් ඒක කියන්න වෙන විදියකුත් නැහැ. මොකද ඒ අපි කතා කරන්නේ කෙනා. ඒ කෙනා ඒ තත්ත්වයටපත් වෙනවා කියලා. ඒතර ඒ කියපු ගාම කෙනා ඉන්නවා වෙනවා. වචනෙන් මේක කතා කරන්න බැරි වෙනවා එතකොට. ඉතින් හරිම අසරණ වෙනවා මේ පැහැදිලි කරන අය. ඉතින් ඒ අවබෝධය නැතුව නෙමෙයි අවබෝධයටපත් වුණු කෙනාටත් ඒ දෙ සිද්ධ වෙනවා. ඒක නිසාම බුදුන් වහන්සේ ඔබ දකින්න හොඳට ආයන් මයන් කියන වචන මේ දකින්න ලැබෙන අපිට සූත්‍රවල. ඒතර ආයන් මයන් කෙනා ඉන්නවා කියලා හිත නෑ එහෙම දෙයක් නෙමෙයි. පැහැදිලි කිරීමට පමණයි ඒ වචන පාවිච්චි වෙන්නේ.
මේ කතා කරන ශුන්‍යතාවය ගැන මන සිහියක් තියෙන්න ඕනේ. මන දැනුමක් තියෙන්න ඕනේ ඔබට. මේ ඇත්තටම ඔබට මේක ප්‍රායෝගික අත්දැකීමක් වෙනකොට ඔබ කොතනක හිටියත් හිස් බැල්මකින් ලෝක දිහා බලන එක සිද්ධ වෙනවා. සම්මුති ප්‍රඥප්ති නැතිව ඔබට මේ පේන දේවල් පරිහරණය කරන්න හැකියාව ලැබෙනවා. එතකොට ඔබ නම් නැහැ. කිසිම දෙයකට නාමයේ නැතිව මේ ක්‍රියාසිත ඔබට හමු වෙන පරිහරණය කරනකොට. අතන මේ දෙයම තමයි ඊටාම මේ සත්‍ය දකින්න කෙනාගේ මේ වෙන්නේ. සත්‍ය දර්ශනේ දකින්නේ දර්ශනයටපත් වෙනවා කියන්නේ. සම්මුති නාමයන් වල අතරම මේ කෙලෙසයන් තියෙන්නේ. ඒතර ඒවත් එක්කයි බැඳලා තියෙන්නේ. ඒතකොට ඒවෙන් මිදෙනවා කියන්නේම ඔහු හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා වගේ මහා දියුණු අවස්ථාවක්. ලෝකෙට රැවටුණු අවස්ථාවක් නෙමෙයි ලෝකෙ මිදුණු අවස්ථාව. ඊටාම ගැඹුරුයි. අපිට දකින්න ලැබෙනවා අද සමහර අය මේ වරදව වටහාගෙන ඇති බවක්. බුද්ධ ශාසනය තුළ අපිට දකින්න ලැබෙන්නේ නිවන් මඟ තුළ නිස්සරණයක්, අත්හැරීමක්, දුකින් මිදීමක්, සිතින් මිදීමක්. නැවත අபிසංකරණයක් නොවේ. අபிසංකරණයට යන්නේ නැහැ. අනිත් ශාසනවලත් මහායාන බුදුදහම තුළත් දකින්න ලැබෙන ශුන්‍යතාවයේ හරහා ගිය ඒ කුණ්ඩලිනී යෝග භාවනාව ගැන. හැබැයි මෙතන මහායාන ගැන කතා කරලා එතනක් තියෙනවා ඇත්තටම සත්‍ය ධර්මයක් එතනක් තියෙනවා පටලවා ගැනීමකුත් පටලවා නොගත්ත ඒ නිවැරදිව නිවන් මාර්ග ගමන් කිරීමකුත්. ඒක වෙනස්ම කතාවක්. තේරවාදී කියලා අපි කතා කරාට මහායාන කියලා කතා කරාට ඒ බුද්ධ ස්වභාවයේ ශුන්‍යතාවයට පත්වීම තුළ ඔවුන් කියනවා අපි බුද්ධ වෙනවා කියලා. ඔවුන් මේ මගපල ගැන ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ රහතන් වහන්සේලාගේ ඒ ස්වභාවයේ ඔවුන් බුද්ධ ස්වභාවය ගැනම කතා කරනවා. අර වචන විතරයි අපි දකින්නේ මේ වෙනස. නමුත් මේ සිතේ මිදීමේ මග ඔවුන්ගේ ඒ උපමා උදාහරණවල ඔවුන්නේ පේනන ඒ දිශානතිය යම්කිසි පේනවා මේ ඒ ස්වභාවයේ ඒ වෙනම ක්‍රමවේදයකට පෙන්වන්නේ. නමුත් එතන මහායාන තුල ඔබට දකින්න ලැබෙයි ඒ බුද්ධ භාවයට පත් වෙන කෙන ශුන්‍යතාවයට පත්වීම ඒ විහරණයෙන් නිවැරදිව දකින්න ඒ ඒ කියන්නේ ඒ රහත් භාවයේ එහෙම නැත්නම් ඒ කතා කරන බුද්ධ ස්වභාවය එකමයි. නිවනම තමයි ඔවුන්ට හමුවන්නේ. මේ කතා කරන තේරවාදී බුද්ධහම තුලත් නිවනම තමයි හමුවන්නේ. එතනත් අවසානයේ බුද්ධ ස්වභාවයට තමයිපත් වෙන්නේ. ඒක අපි නිතරම කියන්නේ ඒ ස්වභාවය තුල කෙනෙක් පුජ්‍යලයක් නෑ. එතන බුද්ධ ස්වභාවයක් තියෙනවා කියලා. හැබැයි ඒක ප්‍රායෝගික අත්දැකීමේදී ওই දෙකම එකයි. වචනවල විතරයි මේ තියෙන්නේ මේ කතාව. නමුත් අත්දැකීම බැලුවනකොට ඒ දෙකේම මිදීම පේනවා. දෙකේම නිවන තියෙනවා. ඉතින් එතනත් මහායානෙ තුලත් සමහර අය අන්තගත වෙලා තියෙන කොටසක් ඉන්නවා. ඒක හොඳින් නුවණින් දකින්න ඕනේ. එතන නිවන නැති බව පේන්න ඕනේ. එතකොට මේක අර කුණ්ඩලිනී යෝග පැත්තට යනවා කියන්නේ ඒ අර සමතේ තුලම හිර වෙලා හුස්ම දිහා බලන් ඉඳලා ඒකෙන් මේ ශුන්‍යතාවයටපත් වෙන තන ශුන්‍යතාවයක් තියෙනවා. ඒක ලෞකික ශුන්‍යතාවයක්. එතන කෙනා නැති වෙන්නේ නැහැ. නමුත් එතන නිවන නෙමෙයි. එතන නිවනේ කියලා පෙන්නගෙන යනවා. ඉන්දියාව තුළ බුදුදහම සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න හේතුව තමයි වේදේ තුළ පෙන්නනවා මේ ශුන්‍යතාවයේ නිවනයි කියලා. ඒක නිවන නෙමෙයි. ඒක නිවනයි කියලා පෙන්නුවා මේගොල්ලන්ට කෙටි පාරක් වගේ පේනවා. මේ හුස්ම දිහා බලන් හිටියා දැන් ශුන්‍යතාවයට ආවා දැන් අපි නිවන් දැක්කා කියලා. අන්නේ රැවටීම තුළ ඉන්දියාව තුළ සැබෑම නිවන අතුරුදහන් වෙන හේතු වෙලා තියෙනවා. අද ලංකාවෙත් සමහර අය මෙතන පටලැවිලා වික්ෂුන් වහන්සේලා පවා හිතනවා මෙතන නිවනයි කියලා. නමුත් එතන කෙලෙස් වෙන්නේ නැහැ. ආසවක්ඛ්‍යා ඥානෙ නැහැ. පුබ්බේ නිවාස ඥානෙ එනේන සිත දැකලා මිදෙන තැන තියෙන ඒ චුතුප්පාත ඥානෙ එතන නැහැ. ඔබ දකිනවා මේ සිත දකිනවා පොත දකින්නට බිත්තිය දකින්න මේ වගේ සිත් පරම්පරාව දකිනවා. එතන ඒ සිත හැම සිත මිදෙන ස්වභාවය දකින එතන සිත මිදීම චුතුප්පාත ඥානෙ. චුති උප්පත්ති සිත උපදින්ති වෙන ඥානෙ. එතන උද්‍යව්‍ය ඥානෙ තේ උදේවැය ඥානෙ දැකීම. ඒ තුළ තමයි බාහ්‍ය ඥානය ඇති වෙන්නේ. මොකද බාහ්‍ය ඥානය කියන්නේ මෙතන උද්‍යව්‍ය ඥානය, වය ඥානය කියන්නේ නැති වෙන එක අපිට පේන්නේ. අපිට සමුදය හැමතිස්සෙම අපි අල්ලගෙන ඉන්නේ. පෘථග්ජන සාමාන්‍ය ස්වභාවය ආත්ම දෘෂ්ටිය ඇති වෙලා තියෙන අර සමුදය තියෙනවා කියන හැඟීම. සිත උපදිලා සිතක් තියෙනවා.
නමුත් එතන ඒ සත්‍ය දකින තැන අත්ගමයේ පේන ගන්නවා. ඒ කියන්නේ වය ඥානය උපදිනවා. අනේ ඒ කෙනාට තමයි බයතුපට්ඨා ඥානය උපදින සම්මුති ප්‍රඥාව මොකුත් නැතුව ලෝකේ තිය දකින්න තැන. මහා ඒ ස්වභාවය ඇත්තටම බයතුපට්ඨා ඥානය ඔබටම ඔබගේම අත්දැකීම බවට පත් වෙයි. දරුවෙක් කියලා කෙනෙක් නාමයේ තුල ඉන්නේ. බාහිරින් හම්බෙන්නේ එකක් පුදුම හිතෙන කතාවක් මේ තුල තියෙනවා. කිසිම දෙයක අගයක් නැති වෙන. අතර මහා බයතුපට්ඨා ඥානය කියන්නේ කුමක්ද කියන එක ඔබට වෙනම විශාල වාට අර්ථානුරූපීව ඔබට දකින්න ලැබේ. ඒක ප්‍රායෝගික පැත්තේදී දකින්නේ. අත්දැකීමක්ම වෙන්න ඕනි. අන්න එන්නේ කෙනා තමයි ආදීනවනුපස්සනා ඥානෙ. ඒ සිතේ දකින්නේ ආදීනව ඇති වෙන නැති වෙන ස්වභාවය තුළ මෙතන සිතක් පනවන්න බෑ තිතියක් නෑ. උපාද පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන අන්න තත්වයකටපත් වෙන එකක් සිතක් ගන්න බෑ. මේ සිතත් අතීත සම්මුති ප්‍රඥාප්ති ඊගාව සිතත් අතීත සම්මුති ප්‍රඥාප්ති. ඒ කියන්නේ මේ සිත දැන් අපි දැනගන්නේ නාමය කොහෙන්ද එන්නේ? ඒක අතීතයක්. ඒතර පොත කියන්නේ අතීත අපි දන්න නාමයක්. ඒතර අපි වර්තමානයේ තුර ජීවත් වෙන්නේ නැහැ. ඒකයි මලොංගේ ලෝකේ කියන්නේ. ඒකයි පුරාණ මිදම් බික්කවේ කම්මම් වදාමි කියන්නේ. ඒක දකින්න මහා නුවණක් ඕනි. ඒතර ඊගාව සිතත් එතකොට බිත්තිය දාගෙන සිත බිත්තිය කියන්නේ අතීතයෙන් අපි දන්න දෙයක්. ඒතර අපි මේ දන්න හැමදේම අතීතයට අයිති. අපි ජීවත් වෙන්නේ පුරාණ මිදම් බික්කවේ කම්මම් වදා. අපි ජීවත් වෙන්නේ පුරාණේ අතීතේ. ඒක මේක මල ලෝකයක්. අපි සිත මරුණු සිතක් තියෙන. ඒක ඇත්තටම අපි දැන් මලුන්ගේ නැගිටිනවා තමයි පරිඋත්ථාන වෙන එක මේ සත්‍ය දකින එකයි. ඒතර මේක මහා ගැඹීරයි මේ කතාව. ඒතර මේ දකින සත්‍ය දකින කෙනා අතර මේ මරණය සම්මුතිය තුළ සිතුවිල්ලක් පමණයි. එතකොට මේ සත්‍ය දකින කෙනා මේ එනේන සිත ඇති වෙනව නැති වෙනව පමණයි දකින්නේ. ඒකයි දර්ශනයටපත් වෙනවා කියන්නේ. ඒක එතන මොකක්වත් මරණයක්වත් මොකක්වත් සම්මුතිය තුළ කතා කරන කිසිවක් එතන අදාළ නැහැ. ඒකයි සදා අමරණීය කියන එක මේ ස්වභාවය පමණයි තියෙන්නේ. ඒ ස්වභාවය තුළ ප්‍රායෝගිකව ඔහු අත්විඳීමක් තියෙනවා. අන්නේ ස්වභාවය බුද්ධ ස්වභාවය ඔහුට අත්විඳින්න ලැබෙනවා. එතනයි සුද්ධයි. එතන සුද්ධ ස්වභාවයක්. ඒකයි සුද්ධ ආත්මයක් කියන්නේ. ඒකයි මේ සුද්ධාවාස බුදුන් වහන්සේ හදිසියවත් මේ කෙනෙක් මේ අතරමැංග මේ ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙන්න කලින් ශරීර කූඩුව පොළට පස් වුණොත් ඒක නම් වෙන මේ සුද්ධ ස්වභාවයටපත් වෙලා ඉන්නේ. නැවත උප්පත්තියක් පනවන්න බෑ. න ආගාමි අනාගාමි භූමිය තුල තියෙන. ඉතින් මහා ගැඹීර ධර්මයක්. එතකොට මේ ඔබ දකින්න ඒක මහා පරම සත්‍යයක්. ඒ පරම සත්‍ය කිසි තැනක කිසිදා සිඳලිය නොහැකි. එයයි පරම සත්‍ය වන්නේ. ඒතර බුද්ධ ශාසනය තුළ අපට මේ දකින්න ලැබෙන මේ ඒ අතිශයින් ගැඹුරු ඒ කාරණා ගොඩක් අයට මේව වැටහෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනකන් ඔව් තර්ක විතර්ක විචිකිච්ඡාව තියෙනවා. ඒ විචිකිච්ඡාව තියෙන තාක්කල් ඔහු ඉන්නේ පෘථග්ජන නිත්‍ය දෘෂ්ටික භූමියේමයි. ඒ ප්‍රත්‍යක්ෂතාවයත් එක්කමයි ඔහු සම්මාදිට්ඨියටපත් වන්නේ. බුදු ශාසනය තුළ අපිට එතකොට දකින්න ලැබෙන මේ නිවන් මඟ තුළ ඒ නිස්සරණේ අත්හැරීමේ මඟ මිදීමක් සිතින් මිදීමක් අபிසංකරණය වෙනව නොයේ කියන එක කිව්වේ. එතකොට අන්‍ය ශාසනවලත් මහායානවලත් අපි පෙන්වන දැන් මේ ස්වභාවයම තමයි එන්නේ කියන එක. අවසානයේ බුදු වෙනවා කියන එක කියන්නේ මේ ගිහිලා මේ ආත්ම ගානකින් බුදු වෙන එකක් නෙමෙයි. මේ සත්‍ය මේ මොහොතේ ඔහු ඒ කෙනක් දැකලා බුද්ධ ස්වභාවයටපත් වෙනවා. සියල්ලම බුදු වෙනවා කිව්වේ ඒකයි. නමුත් ඒතර තියෙන වචනවල වෙනසක් පමණයි. නමුත් ඔවුන් විසින් ප්‍රායෝගිකව යන මඟ තුල ලබන නිවන එකමයි. ඒක බොහෝ අයට ඒක වැටහෙන්නේ නැති කාරණාවක්. ඉතින් නුවණින් දකින්න තර්ක විතර්ක වලින් පළක් නැහැ. ඔබටම සාන්දිටික ධර්මයටපත් වෙන දවසට ඔබට මේ කාරණා මනාකොට අවබෝධයටපත් වෙවි. හැබැයි ඉන්දියාව තුළ වේදේ තුළ පෙනෙන කුණ්ඩලිනී යෝග කියන එක වෙනම කතාවක්. ඒක අතිශයින් ඔබ දකින්නේ මාතෘකාව කෙනා කුණ්ඩලිනී යෝගයටපත් වෙන කෙනා ඉන්නවා. කෙනා නැති වෙන්නේ නැහැ. අද වේදේ තුළ ඔබ දකිනවා ක්‍රිෂ්ණමූර්ති එතකොට ජේ ශංකර් මේ වගේ කියාගෙන යන්නේ මේ නිවන කියලාමයි. ඒ නිවනක් නෙමෙයි. ඉන්දියාව තුළ බුදුදහම සංගව යන්න හේතුව මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ ගොඩ මේ අවබෝධය නොමැතිකම නිසා මේ තුළ පතිත වීම. වේදේ තුළ තියෙන කාරණා වලින් බුදු සමය තුළ පෙනෙන නිවන් මඟ වැසීගෙන යෑම. අද මේ අප දකින්න අපේ රටේ සමහර භික්ෂුන් වහන්සේලා මෙතන මේ යන්නේ එතනට. හිතන්නේ මේ 이르දියෙන් යනවා ගැන. හිතන්නේ ඇත්තටම කුණ්ඩලිනී යෝගවල මෙහෙම දෙයක් තියෙනවා.
ඒ කුණ්ඩලිනී යෝගවල පෙන්නන ඒකයි බුදුන් වහන්සේ 이르දිය රහතන් වහන්සේලාට පවා පෙන්වන්න එපා කිව්වේ. ඒවා මැජික් කියලා පෙන්වුවේ. ඒවා තුල කෙනා ඉන්නවා. ඉතින් ඔබ හොයන්නේ 이르දිද? ඔබ හොයන්නේ මෙයා මේ රහත් වෙලා නැහැ මෙයා 이르දියෙන් යනෝනේ. ඔබ දකින්නේ තාම මේක 이르දි තියෙනවා. අපි ඒවා කතා කරමු. සතර 이르දිපාද ගැන. අපි කතා කරමු ඉදිරියේදී මොනවද මේ කියන 이르දි කියලා. මේවා ඔබ හිතන ඒවා නෙමෙයි. ඔය සූත්‍රවල පෙන්නන කාරණා හොඳින් බලන්න. ඒ 이르දිපාද සූත්‍ර අරන් බලන්න. ඒවා අහසින් යන්නේ ඒවා නෙමෙයි. නමුත් ඒවා 이르දිපාද. නමුත් ඒවා තියෙනවා 이르දි. අපි ඒවා ගැන ඒ මොහොතේදී කතා කරමු. කුමක්ද ඒ 이르දි කියලා. රහතන් වහන්සේලා මේ කුණ්ඩලිනී යෝග ඒ ආධ්‍යාත්මිකව ඒ දියුණු මට්ටමක් එතන තියෙනවා. ඒ ශුන්‍යතාවය තුළ යන අයට එතන හම්බ වෙනවා. හැබැයි ඒ තුළ ඉඳගෙනත් එදා හිටපු වේදේ හිටපු ඒ නිගණ්ඨයෝ ජටිලයෝ මේ ධර්මය අවබෝධ කරපු අය හිටියා. අපි දන්නවා මොගලන් මහරහතන් වහන්සේ පවා ඒ විදිහට සිත ඒ පැත්තෙන් දියුණු කරලා සමතේ වඩලා සමතේ උපරිමයට ගිහිල්ලා ඒ මහ ශුන්‍යතාවය තුළට දර්ශනය එකතු කරගෙන නිවන් මඟ අවබෝධ කරගත්තා. ඒ තුල ඒ හැකියාවක් තියෙනවා මේ හැකියාවක් තියෙනවා. හැකියාවන් දෙකම 이르දිමේ හැකියාවකුත් තියෙනවා. මේ අවස්ථා අපි වෙන වෙනම කතා කරමු. අතිශයින් ගැඹුරු ඒ කියපු කාරණාව. ඉතින් ඔබගේ අවබෝධයට ඔබ දැන් දන්නවා එහෙමනම් ඔබ දන්නවා ශුෂ්‍යානික රහතන් වහන්සේ සමතයානික රහතන් වහන්සේලා. එතකොට මේ කතා කරන දැන් අපි දන්නවා මේ සරියුත් හාමුදුරුවන්ට 이르දිමේ හැකියාවට. එතකොට නමුත් ප්‍රඥා උපරිම මහා ප්‍රඥාවක් තියෙනවා. මේ ශාසනය තුළ මහා ප්‍රඥාවන්තයින් අතරට සරියුත් හාමුදුරුවෝ ගන්න අග්‍ර කළ. එතකොට ඔබ දකිනවා මේ කාරණාවලින් මේ 이르දිමේ කියන්නේ මේ වේදේ තුල පෙන්නන ඒ කුණ්ඩලිනී යෝගහරා යන එතනත් ඒ හැකියාවත් එක්කලා මේ දර්ශනය අවබෝධ කරගෙන නිවන් දකපු අයත් ඉන්නවා. අන්න කොටස් දෙක ඔබ දැන් දකිනවා. එකයි සමතයානික රහතන් වහන්සේලාගේ ස්වභාවය තුළ ඒ හැකියාව පෙන්නන්නේ. ඉතින් ඒක සුවිශේෂී කාරණාවක් මේ එතකොට කුණ්ඩලිනී යෝගවල පෙනෙන අර විශ්ව ශක්තිය කියලා ඒ කතා කරන විවිධාකාර උපකල්පන ඇති කරගෙන ඒක බුදු සමයේ විදිහට ඔවුන් ප්‍රකාශ කරාට ඒ සියල්ල විඥාන මායා කරුගේ මායා රැඟුම් බව ඒවට නොරවටි යන ඒවට රැවටීම නොවේ නිවන් මඟ ඒවට නොරවටි යා යුතු වෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පෙන්නකොටත් මෙතන මේ කාරණා හොඳට පෙන්නනවා. එතකොට මේ ක්ෂණික සිතක ඇති වෙන නැති වෙන ස්වභාවය තුළයි උද්ධාව ඥාන, බය ඥාන, බයතුපට්ඨා ඥාන, මුඤ්ඤුතු කම්මතා ඥාන, ආදීනෝන් පස්සනා ඥාන, පටිසංඛාන ඥාන මේ සැක සංකා දුරු වෙන්න ඕනේ. අනේ කෙනාටයි සංකාර උපේක්ෂා ඥානය. සිතුවිලි වලින් මිදුණු තැන ඒ සත්‍ය දකින මොහතට අවදී කියන තැන ඒ දකින ඒ මහ ඒ ශුන්්‍යත චේතෝ විමුක්තියටපත් වෙන තැන අරහත් සමාධිය උපදින තැන බුදුන් වහන්සේ සාත භික්ෂුවට පැහැදිලිවම ප්‍රකාශ කරනවා මරණින් මත්තේ යන විඥානයක් ගැන මම කොතනදිවත් සඳහන් නොකරන බවක්. එබැවින් නිවන් දැකපු රහතන් වහන්සේගේ විඥානේ ගිය තැනක් කොයින්ද කියලා බුදුන් වහන්සේම උපමා කරනවා පහනකට. පහන තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවි ගිය තැනක් කොයින්ද කියලා. ඒ කියන්නේ මේ කෙලෙස් ඡේවන ආසවක්ඛ්‍යා ඥානෙ කියන එක ඉතාම වැදගත්. අපි කව පුබ්බේ නිවාසං ඥානෙ චතුප්පාද ඥානෙ සිත උපදින නැති වෙන තැන දකින ඥානෙ. ඒ වගේම පුබ්බේ නිවාසෝ ඥානෙ එනේන සිතේ සත්‍ය දකින තැන ඒ උපදින ඥානෙ සත්‍ය දකීම උපදින ඥානෙ මේ පෙර සිත පවා දකිනවා. මතු උපදින ඉන්න සිත් පවා දකිනවා මේ සිත්වල ස්වභාවයත් මෙයමයි අති ස්වභාවයක් තියෙන. මේක ස්වභාවය දකිනවා මේ සත්‍ය දකිනවා. එතකොට ඒ දැකීම තුළ ආසවක්ඛ්‍යා ඥානේ ආශ්‍රව කෙලෙස් ඡේවිගෙන යනවා මේ සත්‍ය දැකීම තුළ. ඒක ඒ ඥානේ තමයි කෙලෙස් ඡේවන බව දකින ඥානයක් තමයි ආසවක්ඛ්‍යා ඥානේ. කියන්නේ ඔබ මීට පෙර හිටපු ඒ තණ්හා මාන දිට්ඨි කෙලෙස්ේ ස්වභාවයට වඩා ඔබගේ මේ දැන් ටිකෙන් ටික ඔබ දියුණු වෙනවා. ඒ කියන්නේ ඔබගේම තණ්හා මාන දිට්ඨි ආශ්‍රව කෙලෙස් අඩු වෙනවා ඔබටම දැනෙනවා. ඒකයි සාහන්දිට්ඨික ධර්මයක් වෙන්නේ. ඒක මේක විඥානය නෙමෙයි, සිතුවිලි නෙමෙයි. ඔබට දැනෙනවා. අර ලුණු රහ සිතුවිල්ලක් නෙමෙයි, ලුණු රහ දැනෙන එකක්. නැකි ලුණු රස දැනෙන එකක් වගේ මේ ඥානයන් ඔබට දැනෙන දෙයක්. ඒක සිතුවිලි වෙන්නේ නැහැ. ලුණු රහත් කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒක ඔබට දැනෙන දෙයක්.
ඒ නුවණින්ම දකින්න ඕනේ මේ කාරණා. මහා නුවණකටයි ප්‍රඥාවන්තයාටමයි මේ ධර්මයේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නිසාම ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා බුදුන් වහන්සේ දුකෙන් මිදෙන්නේ මහා ප්‍රඥාවන්තයාමයි කියලා පෙන්වන්නෙත් ඒ නිසාමයි. ඉතින් ප්‍රඥාවන්තයා කියන්නේ මේ මහා දැනුමක් නෙමෙයි. දැනුම නැතිවීමයි ප්‍රඥාවන්තයා කියන්නේ. ඇයි සිත අනිත්‍ය දැකීමයි ප්‍රඥාව. ප්‍රඥා භාවේ තබ්බං විඥානං පරිඤ්ඤය. එතකොට මහා ප්‍රඥයෙක් කියන්නේ කවුද? මේ සිත බොරුවක් බව දකින එක. ඒ දැකීමේ දියුණුව තමයි මහා ප්‍රඥාව කියන්නේ. බුදුන් වහන්සේ ධර්මයේ තුල පෙන්වන ප්‍රඥාව ලෞකික භූමිය තුල මිනිසුන් විසින් සම්මුති තුල කතා කරන ප්‍රඥාවයි අතර ඇති වෙනස බලන්න. ඇත්තටම සැබවින්ම මේ කාරණා නුවණින්ම දැකිය යුතු වෙනවා. එතකොට ඔබට මේ නිවන් මඟ නිර්වුල්ව ඔබට දැන් පේන්න ගන්නවා මේ මාවත යා යුත්තේ කියලා. අපි කතා කරේ රහතන් වහන්සේගේ ස්වභාවය තිරත් ඉවරනම් තෙරුත් ඉවරනම් පහන නිවි ගිය තැනක් කොයින්ද කියලා. එහෙම පැහැදිලිවම සඳහන් කර තිබියදී අපර හොඳටම පැහැදිලි. එතකොට මේ පැහැදිලිවම නිස්සරණ අත්හැරීමේ මඟ බව. මෙහි ඇත්තේ නැවත නොහට ගන්නා බව. මිදීමක්මයි කියන එක. එතකොට මෙන්න මේ කාරණේ හොඳින් මතක තබාගෙනයි අපි මේ ශුන්‍යතාවය තුල පුහුණු විය යුතු වන්නේ. ඇත්තටම ප්‍රායෝගිකව මේ තැනට හිත දියුණු කරපු කෙනෙකුට මේ ඊටාම මේ කටයුත්ත ප්‍රායෝගිකව පුහුණු වෙනකොට නොරවටි නිවැරදි නිවන් මඟ දිශානතිය දකිමින් මේ යන මඟ හරි මේ දැන් සිත මිදෙනවා. මේ එන සිත මං සත්‍ය දැක්කා. සද්දයක් එනකොටම ආයතන කපුටෙක් නෙමෙයි. මගේ හිතයි කියන්නේ. බාහිර එක සද්දයක් විතරයි. අන ශබ්දයේ ශබ්දයක් විතරක් බවට පත් වෙනවා. දෙයක් පේනකොටම ආයතන එහෙම දෙයක් නැහැ. මගේ සිතුවිල්ල මේ තියෙන නාගහ කියන්නේ ගහක. මම තමයි කියන්නේ ඒ ගහ නාම. සමහර මිනිස්සු රැවටෙනවා මේ ගස්වල නම් වලට. ඒකට හේතුව මිනිස්සු හිතන දේ වර්ධිනවා. ඒතර මිනිස්සු හිතනවා මේකයි කියලා. බලනකොට ඒක නෙමෙයි. ඒතර මිනිස්සුන්ගේම සිතුවිලි තමයි ජීවත් වෙන්නේ. සිතුවිලි ඇත්තක් නෙමෙයි. සිතුවිලිත් එක්ක අපි සැප දුක් විඳින්නේ. අපි දුකට වැටෙන්නේ. අපේ හිත ඇතුලේ අපි ඇත්ත කරගෙන මේ නැති දේවල් තියෙනවා කියලා හිතාගෙන. ඒක දුකකටම හේතු වෙනවා. දැන් ඔබ ඉන්න ඔය ඉරියව්වට අපි කිව්වා හිත තබාගෙන ඒ සිතුවිලි වල සත්‍ය යථා ස්වභාවය මෙනෙහි කරන්න කියලා මිට කලින් දේශනේ. අපි බලමු ප්‍රායෝගික පැත්තේදී දැන් මේ කාරණා දැන් එනේ ඔබේ ඉඳන් ඉන්න ඉරියව්වට හිත තබා ගන්නවා ඔබ. එතකොට ඔබ මොන දේ හිතුණත් ඒක මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. අතීත දෙයක් හිතුණත් ඒක සිතුවිල්ල. අනාගත දෙයක් හිතුණා මේ මොහොතේ උපදින සිතුවිල්ල. ඔබ ඉන්නේ මේ මොහොතට ඇවිල්ලා. මොහොතට අවදිය කියන කාරණේ. එතකොට ඔබ ඉන්නේ ඉරියව්ව දැන් ඉන්නේ. ඔබ නිදාගෙනද ඉන්නේ? ඔබ වාඩි වෙලාද ඉන්නේ? ඔබ යමක් කරනවද? ඒ ඉරියව්වට හිත තියන්න. හිත විසිරෙන්නේ අන්න සබ්බ පාපස්සක්කරණං කුසලස්ස උපසම්පදාවට එනවා. සියලු සිතුවිලි අකුසල්. ඒ සිතුවිලි කුසලස්සයට එනවා. උපසම්පදාවට එනවා. කුසලස්ස උපසම්පදාවට එනවා. සහිත පරියෝ දපන සිත දමණය වෙනවා දැන්. ඇයි? ඔබ දකින්න මේ ඉන්නේ ඉරියව්ව පමණයි තියෙන්නේ. ඔබ දකින්න දැන් මොනවා හරි හිතුවද මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. ඒකේ කිසිදු වටිනාකමක් හරයක් නැහැ. නිතතිම්ම සිතුවිලි වල හරසුන් බව අන්න එවිට ඔබට වැටහෙන්න ගන්නවා. සියලු සිතුවිලි සමතික්‍රමණය වුණු හිස් ස්වභාවයකට හිතපත් වෙනවා. එතකොට ඔබගේ සිත අවදි වෙනවා ශුන්‍ය ස්වභාවයකට. සිතුවිලි හැම දෙයක්ම සිතුවිලි නම් ඒ සිතුවිලි වල බාහිර දේවල් නැහැ. සිතුවිලි වල තියෙන්න පුළුවන් ද පොත්? නැහැ. බාහිර තියනවද පොතක්? බාහිර තියෙන අපි සිතුවිලි ගැට ගහගෙන ඉන්නේ. ඒකත් නැති වෙනවා. බාහිරින් මිදෙනවා. දැන් සිතේ තියෙන්න පුළුවන් ද පොත්? දැන් සිතුවිලි වල පොතක් නැහැ. ඒතර මොකද්ද තියෙන්නේ?
අන්න සත්‍ය පේන්න ගන්නවා. ඒකයි ක්‍රියාසිත කියන්නේ. ඔබ ඇත්ත දකිමින් කටයුතු කරනවා. ඔබ වැළපෙන්නේ නැහැ, හඬන්නේ නැහැ. ඔබට කෙලෙස් ස්වභාවයෙන් මිදෙනවා. ඇයි මේ දේවල් වල වටිනාකමක් නැති වෙනවා. ඔබ රත්තරන් දිලිසෙන දෙයක් දැක්කොත් මේක රත්තරන් කියලා හිතලා හොරකම් කරන්න හරියන්නේ. හැබැයි ඔය හිතන එකනේ කරන්නේ. රත්තරන් කියලා හිතනවා. බැරි වෙලාවත් ඒක ඉමිටේෂන් න ะ. එතකොට ඔබ රැවටිලානේ. අන්න ඒ වගේ ඔබ හැමතිස්සෙම හිතනවා මේක වටිනවා. මේ දරුවා දැන් හොඳට ඉගෙන ගනී දැන් මෙහෙම වෙයි කියලා ඔබ හිතන. ඊට පස්සේ එහෙම නොවුනොත් ඔබට දුක එනවා. ඒක ඔබ හිතන නිසායි දුක එන්නේ. දැන් ඔබ හිතන්නේ නැත්නම් එහෙම ඒක ඔබ බාර ගන්නව වෙන දේ. ඒ වෙන දේ තමයි සත්‍ය. ඒක ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් ඔබ හුස්ම ගන්න නැද්ද? ඔබ සාමාන්‍යයෙන් කන්නේ නැද්ද? ඔබ කන්නේ දිරවන්නේ හිතලාද? ඔය හුස්ම ගන්න හිතලාද? නෑ ඒතකොට ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැද්ද? නෑ සිද්ධ වෙනවා. ඔබ ඒකට ආරෝපණයක් දෙනවා. මේ මම කරන්නේ. මේ මම ඉන්නේ. නෑ ඔබ නැති වෙනවා. ඔහොම සත්‍ය දකිනකොට. ඔබ ඒතකොට සබහාදාම් බවට පත් වෙනවා. මේ ගහ වගේ. ඔබ කරනවා නෙමෙයි. ඔබ ක්‍රියාවල දකිනවා. ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඇවිදිනවා කියන්නේ සිතුවිල්ල වචනයක්. කකුල් දෙක තියන්නේ දනිස්ස උස්සන්නේ විලුඹ කරකවන්නේ ඔබ හිතලාද නෑ. එතන ඇවිදිනවා කියලා එක වචනෙන් කිව්වම හරියද? නෑ. මොකද්ද වෙන්නේ? ඔය ඉදිරියට එහෙට මෙහෙට යන චලනයක් තියෙන්නේ. ඒකේ ඇවිදිනවා කියන්නේ අපි දාගත්ත නම. දැන් සුද්දෙක් කියන්නේ ඇවිදිනවා කියලා. දැන් ඇමරිකාව වගේ යුරෝපේ රටවල ඉංග්‍රීසියෙන් කියන්නේ walking. ඒ walking කියන සද්දේ මොකද්ද? දැන් ඔක දන්නේ නැත්නම් ඉන්න මේ අපේ ගමේ ගැමියෙක් walking කිව්වට එයාට එහෙම එකක් එනවද? නැහැ. එහෙනම් මේ සිතුවිලියක් පරිහරණය කරන්නේ. ඒව දාගත්ත නම් අපි පරිහරණය කරනවා. මේ මායාව දකින්න ඕනේ. අපි හිතනවා මේක තැඹිලි ගහක්. මේක පොල් ගහක්. මේ අපි නම් දානවා. දැන් මේව ඇත්තද? නෑ ওই දෙකම එකයි. දෙකම පොළොවට වැටෙනවා. දෙකම එක විදිහේ දෙනවා. අපි හිතනවා අරයා මුස්ලිම්, මෙයා ක්‍රිස්තියානි, මම බුද්ධ ආගම. මොකක්ද මේ? ඔක්කොගෙම ඇඟේ ලේ තියෙන. ඔක්කොමගේම එකම විදිහේ ක්‍රියාවක් හුස්ම ගන්නවා. ඔක්කොම එක විදිහේ පොළොවට පස් වෙලා යනවා. ඒතර මොකද මිනිස්සු අතර අර වටිනාකම් ඒ ભેද මුකුත් නැති වෙනවා. ඒතර සබහාදහම් බවට පත් වෙනවා. අන්න සබහාදහම තමයි සදා අමරණීය. ඒ සබහාදහම තමයි අපි මේ අවබෝධ කරන්නේ. ඒ නිවන් මඟ අවසානයේ අපිට හම්බ වෙන එකම ක්‍රියාවලියක්. ක්‍රියාසිතක්. ඒ ක්‍රියාසිත තමයි සුද්ධ ස්වභාවයේ සිතුවිලි වල කෙලෙස් නැති තැනයි සුද්ධාත්මේ. සුද්ධ ස්වභාවය හම්බ වෙනවා අපිට. ඒ මොහොතට අවදිය කියන කාරණා අතිශයින් ගැඹුරුයි. ඒ ප්‍රභාස්වර සිත අතිශයින් ගැඹුරු. ඒකයි අබස්සරේ. අපි කතා කරමු. තව ගැඹුරුයි මේ කාරණා. අපි දැන් ප්‍රායෝගික පැත්තට යමු. දැන් අපි කිව්වා එන ඉරියව්වට එනවා කියලා. එතකොට මේ ඉරියව්වේ ඔබ ඉන්නේ. මේ ධම දැනගන්න කෙනාටයි වැදගත් වන්නේ මේ ප්‍රතිපදාව පුහුණුවන ආකාරය. මේ ධර්මයේ මේ බාහිර ඇත්තක් නොවන බව දැකීම. ඒකේන බාහිර ඇත්ත කරගන්නේ නෙමෙයි. ඇත්තක් නොවන බවයි දකින්නේ. එතකොට ඒ කෙනාටයි පුහුණුවක් තියෙන්නේ. සත්‍ය දකින්න මේ හිත අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි බාහිර ඇත්ත කරගෙන බාහිරත් එක්ක ඇලීගෙන හොරකම් කරගෙන අවඩ සේරම කරගෙන අපි මේ යන්නේ කොහාටද? කාටද ඒකේ යහපතක් වෙන්නේ? බාහිර දෙයක් තියෙන හොරකම් කරන්න. දැන් හිතමයි කියලා දකින කෙනාට බාහිර හොරකම් කරන්න දෙයක් හම්බ වෙනවද? බාහිර ඉරිසියා කරන්න කෙනෙක් හම්බ වෙනවද? වෛර කරන්න කෙනෙක් හම්බ වෙනවද? ද්වේෂ කරන්න කෙනෙක් හම්බ වෙනවද? මරන්න කෙනෙක් හම්බ වෙනවද? එතකොට මේ මනුස්සයා කොයිතරම් යහපත් ගුණ දහපත් මනුස්සයෙක් වෙනවද? ඒකයි ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් රැකෙනවා කියන්නේ. මේ ධර්මතාවයේ දකින්න මේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒකේනාට ධර්මතාවයේ තුල විශාල හික්මීමක් වෙනවා. ධර්මයේ හැසිරෙන්න ධර්මයෙන් රැකෙනවා කියෝ ඒකයි. ඇත්තටම මේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී හවේ රක්කති කියලා බුදුන් වහන්සේ ඒ පැහැදිලි කරන අතිශයින් දැන් මේ වටිනා දැන් මේ කාරණාව මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා ධර්මයේ තුලින්ම හික්මෙන්නේ. අතර මේක දැන් මේ මාර්ගයේ එන කෙනා පුහුණුව ලබන කෙනා මේ සෝවන් මාර්ගයේ ඉන්න කෙනා අපි එහෙම කතා කරනවානේ. අපි දැන් මේ නිවන් මාර්ගයේ ඉන්න කෙනා. ඒතර ඔස්සග්ග පරිණාම වෙනවා කියන නෝකට. දැන් බුද්ධෝත්පාද කල්පක විතරයි කෙනෙකුට මේ වචන ටික ඇහෙන්නේ.
එයාට විතරයි මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒතර ඒකේන ඔසග්ග පරණ වෙනවා කියන්නේ ඒකේන මේ ධර්මය අවබෝධ නොවුනත් ඔව් දකින්න මෙන්න මෙහෙම ධර්මතාවයක්. කවදා හෝ නිවනින් සැනසීම ලැබෙනවා කියන්නේ නියත සුගති පරායන වෙනවා. දැන් ඔබ දානයක් දෙනවා. ඔබ පින්දහම් කරනවා. දැන් එතකොට ඔබ දකිනවා මේ අපේම හිතමයි. දැන් පින් කියන්නේ සිතේ පිරිසිදු වීම. ඒතර බාහිර දෙයක් තියෙනවා නම් බාහිර දෙයක් කාට හම්බ වෙන්නේ නැහැ. ඒ දකින්නේ යාගේ හිතමයි. එතකොට සිතුවිලි සිතේම ඒ රාග දේශ මොහ දැන් කොහොමද වෛරසිතකින් දාන දෙන්නේ? කොහොමද ද්වේෂසිතකින් දාන දෙන්නේ? අපිට අපේ මේ සිතම තමයි පිරිසිදු වෙන්නේ. එතකොට ලෝභ දේශ මොහ පිරිසිදු වීම තියෙන මේ සිතේ දානයක් දෙනකොට පින් කරනවා කියන්නේ ඒක පින් කරනකන් සිත පිරිසිදු වෙනවා. චේතනාම් භික්ඛවේ කම්මං වදාමි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ චේතනාවමයි කර්මය වෙන්නේ. දැන් තමන්ට කර්මයේ විපාක දෙනවා. දැන් මේ කරන පින විපාක දෙනවා. මෙන්න දානේ විපාක දෙනවා. මොකද්ද මේ කියන්නේ? මේ සිත චේතනාව විපාක දෙන. තමන්ට වෛරසිතකින් දානයක් දීලා කොහොමද එතකොට? ඒක දානයක් වෙන්නේ අන්න චේතනාවයි දානෙ වෙන්නේ. දැන් සිතයි චේතනාවයි පින් කරනවා කියන්නේ. එහෙනම් ඔබගේ සිත ලෝභ දේශම මේ සිතේ ගින්න නිවෙනවා. රාගේ, ද්වේෂේ නිවෙනවා. ඒක ඔබ පිරිසිදු වෙන ඔබේ සිතම. දැන් බෞද්ධයෙක් කොහොමද දානයක් දෙන්නේ කියලා ඔබ දන්නවා. බෞද්ධයෙක් කොහොමද පින් කරන්නේ කියලා ඔබ දන්නවා. ඔබ දන්නවා සමහර වෙලාවට දාන දෙන්නේ වෙන කෙනෙක්. පින සිද්ධ වෙන්නේ වෙන කෙනෙකුට. ඇයි එයාගේ සිතේ ලෝභ දේශ මොහ නිවෙනවා. මේ සිතේ නිවෙන්නේ මේ රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ දාන දෙන්න. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ මේ පින් කරන්න. මේ සිතයි වැදගත් වෙන්නේ. ඒකයි මේ තුන් සිත පහදවා දාන දෙනවා කියන්නේ. තුන් සිත පහදවා පින් දහම් කරන්නේ කොහොමද? ඔබගේ සිතේ ලෝභ දේශ මොහ නිවෙන බව දකිමින් පින් දහම් කරනවා. අන්න තුන් සිත පහදවා පින් දහම් කරනවා. දැන් ඔබ මනාකොට දන්නවා කොහොමද ඉද බික්කවේ බික්කු මේ ශාසනය තුල කොහොමද ඔස්සග්ග පරිණාම නිවනට නැමුණක් කෙනෙක්. ඒ කෙනාගේ සිත නිවිමේ අවසාන වෙන්නේ. ඒ කෙනා මේ ජීවිතේ පවා ඒ කෙනා කොයි මොහොතේ මිය ගිය සුගතියේ කවදාවත් දුගතිය උපදින්නේ නැහැ. උපදින හේතු නැහැ. මොකද මේ ඔස්සග්ග පරිණාමෙම දිගටම තියෙනවා කියලා බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒකයි නියති සම්බෝධි පරායනයි කියන්නේ. ඒකයි සෝවන් කියන නැවත මේ ඉපදුන සුගතිය විතරයි දුගතිය කරන්නේ නැහැ කියන්නේ. ඒකයි පෙන්වන්නේ නියත වශයෙන්ම නිවන් දකිනවා කියන්නේ. මේ කවුද මේ සෝතේට පැමිණි කෙනා කියන්නේ පටු සෝතේ. මොකද්ද ඒ කෙනා සත්‍ය දකිනවා. අනුසෝතේ කියන්නේ රැවටිලා බාහිර ඇත්ත වෙලා බාහිරෙන් සැප දුක් හොයනවා. මේ බඩු මුට්ටු හොරකම් කළා හරි සැප විඳින්න හොයනවා. අන්න අන්ධ මනුස්සයා. අන්ධ මනුස්සයා කියන්නේ මෝහ අන්ධකාරය මිත්‍යා දෘෂ්ටි කියන්නේ එතනට. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බාහිර ඇත්තක් කරගෙන ඉන්නවනේ. බාහිර ඇත්තක් නෙමෙයි කියලා දකින්න තැන සම්මා දිට්ඨිය උපදිනවා. එතනට තමයි අපේ පුහුණුව තියෙන්නේ. ඒතර මේ සිතේ සත්‍ය දකිනකොට මේ සිතුවිලි වල බොරුව දකිනකොට එයා සිතේ මිදෙනකොට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපම කියන තැනට එනකොට අනේ කෙනා මේ ක්‍රියාසිතාවම වෙනවා. කිසිදු ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමුතෝ කියන තැන මහා සාන්ත සුවයක් දැනෙනවා. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. සිතෙන් මිදෙනවා. සුවයෙන් ඉන්නවා. එයා දකින්න දැන් මරණය කියන්නේ සිතුවිල්ලක් කියලා. එහෙම දෙයක්වත් නැති බව. ඔව් දකින්න මේ මොහොතේ එක සිතයි තියෙන්නේ. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ එක සිතයි. දැන් ඔබ අතීතය ගැන හිත දුක් විඳොත් මේ මොහොතේ වැඩක් තියෙනවා. අනාගතය ගැන හීන බවම මේ මොහොතේ දුක් විඳොත් වැඩක් තියෙනවා. මේ මොහොතේ ඔබ ඉන්නේ පුටුවේ වාඩි වෙලා නම්. මේ මොහොතේ ඔබ ඉන්නේ යමක්ද කරන්නේ. ඒ සිහියෙන් කරන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ මොහොතට අවදී කියන තැන. ඔබට තියෙන මොහොත විතරයි. ඔබ මොකක් කරත් කරන්නේ මොහොතේ. මොහොතේ නෙමෙයිද දැන් වෙනින් ඒව හිතුවට මේ මොහොතේ ඔබ වැඩක් තියනවා. මේ මොහොතේ නේද ඒක කරන්නේ. ඔබ හෙටත් මේ මොහොතේ නේද දෙයක් කරන්නේ. හැමතිස්සෙම මොහොතේ නේද දෙයක් කරන්නේ. ඒ මොහොත විතරයි ඔබට තියෙන්නේ. ඇත්තට මේ කතාව තුළ අතිශයින් ගැඹුරුයි. මේ පුහුණුව මේ ප්‍රායෝගික කෙනෙක් මේ නිවන් මඟ මෙන්න මේක තමයි ප්‍රතිපදා බුදුන් වහන්සේ පනවන්නේ දුකෙන් මිදෙන ප්‍රතිපදා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. පුජ්‍යලයක් කියලා ආත්මයක් කියලා දැඩිව ගත්ත කෙනා මහා අහංකාරයි. ඔහුට වැඩිය කෙනෙක් නැහැ කියලා ඔහු හිතන්නේ. මං තමයි සේරම දන්නේ කියලා හිතන්නේ. මට තමයි සේරම පුළුවන් කියලා හිතන්නේ. ඔහු අනිත්‍යවත් පාගගෙන විශාල විපතියකට වැටෙනවා. අන්නේ මාන්නක්කාර චරිත අද සමාජය තුළ අපිට පේන්න ලැබෙනවා. ඒකයි නැති එකෙක් හරි හොරකම් කළා හරි අතන්ට යන්න හදනවා. මේ මානසික පිරිහීමක්. මේ මනෝමය විකාරයක්.
මෙන්න මේ සත්‍ය දකින කෙනා මෙන්න මේ දෘෂ්ටි වලින් මිදෙනවා. ඒකයි සම්මා දිට්ඨියට එනවා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ওই දෘෂ්ටි ඔය සියල්ලම දෘෂ්ටි බව දකිනවා. ඒව තුළ මිනිසු දුක් විඳින බව දකිනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ දුකින් මිදෙන මඟක්. එහෙනම් දුක තියෙන්නේ හිතේ. එහෙනම් හිතේ සත්‍ය දැකීම තුළයි දුකින් මිදීම සිද්ධ වෙන්නේ. ඒකයි ද්වේදසාකාරං ත්‍රිපරිවට්ටං